ආයුබෝවන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා බහුවර්ණ ප්‍රශ්න 45 වෙනකම්. දැන් තියෙන බහුවර්ණ ප්‍රශ්න 46 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න. අපි බලමු 46 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙනවා සල්ෆේට් අයනයේ ව්‍යුහයට ආසන්නම ව්‍යුහය වනුයේ. සල්ෆේට් කියලා කියන්නේ SO4 2-. මේක හැදෙන්නේ H2SO4 කියන ඔක්සි අම්ලයෙන්. H2SO4 කියන ඔක්සි අම්ලයෙන් හැදෙන්නේ. අපි ඔක්සි අම්ල වල ව්‍යුහය ඇඳලා තියෙනවා. තියෙන හයිඩ්‍රජන් ගානට අපි OH බන්ධන දාන්න ඕන. සල්ෆර් තුන්වෙනි ආවර්තේ ඔක්සිජන් එක ද්විත්ව බන්ධන හැදෙනවා. ත්‍රෝය විදිහට H2SO4 වල ව්‍යුහය තියෙනවා. මෙතන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර විද්‍යුත් ඍණතා වෙනස හින්දා මෙයා H ධන කියලා ගැලවෙනවා. මෙයා O ඍණ වෙනවා. මෙයා H ධන කියලා ගැලවෙනවා. මෙයා O ඍණ වෙනවා. ඒතර සල්ෆේට් කියලා කියන්නේ ඔන්න ඔය ව්‍යුහය. ඒතර සල්ෆේට් වල ව්‍යුහය කියලා කිව්වොත් අපිට මෙන්න මෙහෙම ගොඩනගා ගන්න පුළුවන්. ද්විත්ව බන්ධන දෙකක් O-. දැන් මේකේ අහන්නේ සල්ෆේට් අයනයේ ආසන්නම ව්‍යුහය. දැන් අපි මේ සල්ෆේට් වලට මෙහෙම ව්‍යුහයක් ඇඳලා මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ගියොත් ඔයගොල්ලෝ හිතන්න පොඩක් සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අපිට අඳින්න පුළුවන්ද? ද්විත්ව බන්ධන දෙක මෙතන තියෙනකොට එක ව්‍යුහයක්. ද්විත්ව බන්ධන දෙක මෙතන තිබුණා නම් තව 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 ව්‍යුහයක්. අපිට මේකේ ව්‍යුහ 6ක් අඳින්න පුළුවන්. ඒතර ව්‍යුහ 6ක් ඇඳලා ඉවර වෙලා අපි සංප්‍රයුක්ත මුහුම අඳින්න ගියොත් අපි බන්ධන සංඛ්‍යාව බැලුවොත් මේ ද්විත්ව බන්ධන තියෙන අවස්ථා 3ක් සහ එක බන්ධන තියෙන අවස්ථා 3ක් එනවා. මේ අවස්ථාවට එනවා ද්විත්ව බන්ධන තියෙන අවස්ථා 3ක් සහ එක බන්ධන අවස්ථා 3ක්. ඒතර අපි ඉදිරිපත් කරන්නේ එක මෙහෙම එකක් සහ කඩඉරකින්. ඒ ඔය විදිහට තමයි බන්ධන 4ටම එන්නේ. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට මේක ලබා ගන්න පුළුවන් දෙවැනි පිළිතුර. දෙවැනි පිළිතුර ලබා ගන්න පුළුවන් සල්ෆේට් අයනයේ ව්‍යුහයට ආසන්නම ව්‍යුහය වනුයේ කියන එක. ඊට සංප්‍රයුක්ත ව්‍යුහ 6ක් එනවා. මේ ද්විත්ව බන්ධන තියෙන අවස්ථාව වෙනස් කර කර ඇඳලා ඊට පස්සේ අපි සංප්‍රයුක්ත මුහුම ගොඩනගනකොට අපිට මේ විදිහේ බන්ධන 4ක් තමයි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. 46ට ලබා ගන්න පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 47. SO3 2- අයනයේ හැඩයට නියත වශයෙන්ම වෙනස් හැඩයක් දක්වන අණුව හෝ අයනය. SO3 2- කියන්නේ සල්ෆයිඩ්. SO3 2-. එතකොට SO3 2- වල මේ විදිහට එකසර 1යි සිග්මා බන්ධන 3යි. පිරමීඩ හැඩයක් තියෙනවා. එතකොට පළවෙනි පිළිතුර දීලා තියෙනවා ClO3-. ClO3- කියන එක. එතකොට Cl මධ්‍ය පරමාණුව වෙනවා O3-. එතකොට එකක් අපි O- කියලා නිරූපණය කරනවා. එතකොට මෙයාගේ එකසර යුගලයි. එතකොට ඒකටත් එනවා පිරමීඩ හැඩය. ඊළඟ පිළිතුර දීලා තියෙනවා PCl3. ෆොස්ෆරස් වල සංයුතා කවච ඉලෙක්ට්‍රෝන 5යි. Cl 7 වෙනි කාණ්ඩෙකින් දයත් එක්ක ඒක බන්ධන හැදෙන්නේ. මේ විදිහට PCl3 නිරූපණය කරාම ඒතර එකසර 1යි බන්ධන 3යි යාගේ පිරමීඩ හැඩය එනවා. ඊට පස්සේ තියෙනවා SOCl2. SOCl2. එතකොට සල්ෆර් 6 වෙනි කාණ්ඩේ 3 වෙනි ආවර්තේ අෂ්ටක ඉක්මවන්න පුළුවන්. ඔක්සිජන් එක්ක ද්විත්ව බන්ධනයක් හැදෙනවා. Cl එක එක බන්ධන දෙකක්. එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන 6න් 4ක් ගිහිල්ලා තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතිරි වෙනවා. එතකොට යාගේ පිරමීඩ හැඩය තියෙනවා. ඊළඟට තියෙනවා H3O+. H3O+. මේක ඔක්සිජන් මධ්‍ය පරමාණු, හයිඩ්‍රජන් 3යි. ඔක්සිජන් සාමාන්‍ය අවස්ථාවේ 6 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන 5යි. මේ බන්ධන 3ට 3ක් ගියාම තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතිරි. ඒක එකසර යුගලක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒතර මේකෙත් එන්නේ පිරමීඩ හැඩය. ඊට පස්වෙනි පිළිතුර තියෙනවා නයිට්‍රේට්. NO3-. මේ නයිට්‍රේට් කියන එක හැදෙන්නේ HNO3 වලින්. නයිට්‍රික් අම්ලයෙන්.
නයිට්‍රික් අම්ලයේ තියෙන්නේ මෙහෙම ද්විත්ව බන්ධන එකයි OH නයිට්‍රජන්ට බෑනේ අෂ්ටක ඉක්මවා යන දෙවෙනි ආවර්තයේ හින්දා. එහෙනම් අනිත් ඔක්සිජන්ට තියෙන්න ඕන දායක බන්ධනයක්. ඒතර මෙහෙම අපි එක දායක බන්ධනයක් මෙයා ධන මෙයා ඍණ. කොහොමයි අපි HNO3 අඳින්නේ. ඒතර HNO3 වල විද්‍යුත් ඍණතා වෙනස හින්දා මෙතන කැඩිලා යනවා. මෙයා H ධන මෙයා O ඍණ විදිහට. අන්න එතකොට තමයි නයිට්‍රේට් අයනය එන්නේ. ඒතර නයිට්‍රේට් අයනය කිව්වොත් අපිට අඳින්න පුළුවන් මේ විදිහට. නයිට්‍රේට් අයනය කිව්වොත් අපිට ওই විදිහට අඳින්න පුළුවන්. ඒකට බලන්න එයාගේ මධ්‍ය පරමාණු නයිට්‍රජන් ඉඳලා එකසර නැහැ. බන්ධන තුනක් සිග්මා බන්ධන තුනක්. දැන් තලීය ඒවත් තලීය ත්‍රිකෝණාකාර හැඩය යාගේ තියෙනවා. එහෙනම් SO32- වලට වෙනස් හැඩයක් තියෙන්නේ නයිට්‍රේට් අයනය. 47 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 5 කියලා. අංක 5. අපි බලමු 48 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ඒවා අතුරින් වැඩිම ද්විද්‍රව ගූර්ණය ඇත්තේ කුමන අණුවට හෝ අයනයටද? ද්විද්‍රව ගූර්ණය වැඩිම එක අහන්නේ. පළවෙනි එක O3. O3 කිව්වහම අපි කලින් අවස්ථා කීපයක ඇඳලා තියෙනවා මේ පැත්තට ද්විත්ව බන්ධනයක්, මෙහෙට දායක බන්ධනයක්, මෙතන එකසර යුගලක් කෝණික අණුවක් ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. මේ එකසර යුගල හින්දා බන්ධන අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැති හින්දා බන්ධන ද්‍රව්‍ය වෙන්නේ නැහැ. නමුත් එකසර යුගල හින්දා ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. ඇමෝනියා. ඇමෝනියා කියන අණුවේ මෙහෙම NH බන්ධන තුනක් එකසර යුගලක්. එතකොට මෙතන අපි දන්නවා ලයිනස් පෝලින් පරිමාණය අනුව හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 2.1යි නයිට්‍රජන්ගේ 3යි. එතකොට විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා මේ බන්ධනවල. ඒ හින්දා මෙහෙට ද්‍රව්‍ය වෙනවා ඍණ පැත්ත මේ පැත්ත ඍණ විදියට. එතකොට එකසර යුගලකුත් තියෙනවා. එතකොට එහෙනම් මේකේ මෙහෙම අපිට මේ දිශාවට ලොකු ද්‍රව්‍යතාවයක් හඳුනා ගන්න පුළුවන්. මේක ඍණ විදිහට මේ අතර තියෙන විද්‍යුත් ඍණතාව වෙනසකුත් තියෙනවා. එකසර යුගලකුත් තියෙනවා. එතකොට මේක පැහැදිලිවම ද්විධා ගූර්ණයක් පිහිටනවා. මේකට සාපේක්ෂව වැඩි අගයකුත් මේක ද්විධා ගූර්ණය පිහිටනවා. එතකොට ඊළඟට NO2+ NO2+ කියන්නේ නයිට්‍රජන් මධ්‍ය පරමාණුව වෙලා මෙහෙම රේඛීය සමමිතික අණුවක්. එතකොට මේක රේඛීය සමමිතික අණුවක් හින්දා සංප්‍රයුක්ත ද්විධව ගූර්ණය බිඳුවක් වෙනවා, නිර්ද්‍රවී අණුවක් වෙනවා. AlCl3 Al වල ඉලෙක්ට්‍රෝන 3යි. ඔය විදිහට Cl එක 3යි එකසර නැහැ. බන්ධන 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර. එතකොට මේකත් තලීය සමමිතික අණුවක් හින්දා සංප්‍රයුක්ත ද්විධව ගූර්ණය බිඳුවක් වෙලා නිර්ද්‍රවී අණුවක් වෙනවා. ඊළඟ ICl4- I මධ්‍ය පරමාණුව වෙනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන 7යි. ඍණ එකත් එක 8ක් තියෙනවා. මේකෙත් මේ සමමිතිකත්වයක් තියෙනවා අපිට පේනවා. ඒ හින්දා මේකෙත් සංප්‍රයුක්ත ද්විධව ගූර්ණය බිඳුවක් වෙනවා. එහෙනම් මේක පිළිතුර ලබා ගන්න පුළුවන් වැඩිම ද්විධව ගූර්ණය තියෙන්නේ දෙවනි එක ඇමෝනියා. අපිට ඊළඟට තියෙන්නේ ප්‍රශ්නාංක 49. ප්‍රශ්නාංක 49. 49 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ CO2, SO2, N2, He සහ Ne යන ඒවායේ තාපාංක වැඩිවීමේ අනුපිළිවෙල. CO2 තියෙනවා. එතකොට මේක රේඛීය සමමිතික අණුවක්, සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් වගේ වෙන. එතකොට නිර්ද්‍රවී එකක්. මොකද මේක තියෙන්නේ මෙහෙම රේඛීය සමමිතික අණුවක් විදියට. සංප්‍රයුක්ත ද්විධව ගූර්ණයේ බිඳුවක් වෙනවා. ඒක නිර්ද්‍රවී අණුවක්. SO2 ගත්තහම SO2 කියලා කියන්නේ කෝණික අණුවක්. එතකොට මේකේ විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. කෝණික අණුවක් ද්විද්‍රවයක් විදිහට තියෙනවා. මේක එතකොට ද්විධව ගූර්ණයකුත් තියෙන අණුවක්, ද්‍රවීය අණුවක්.
N2 කියලා කියන්නේ N2 කියලා කියන්නේ නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධන අවස්ථාව. එතකොට එකක් නිර්ද්‍රවීය අණුවක්. එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි. මෙයාගේ 44ක් වෙනවා. ඊළඟට හීලියම් නියෝන් කියන්නේ උච්ච වායු. හීලියම්ට වඩා පහළින් තමයි නියෝන් තියෙන්නේ. එතකොට මේගොල්ලොන්ගේ වැන් ඩර් වාල්ස් බන්ධන තියෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධයේ අඩුම හීලියම් වල තමයි අපිට අඩුම විදිහට තාපාංකය ගන්න වෙන්නේ. හීලියම් වල අඩුම ඊළඟට නියෝන් අපිට ඊට පස්සේ ගන්න පුළුවන් නයිට්‍රජන් 28යි. එයා සම්පූර්ණ සහසංයෝජය එකක්, පූර්ණ සහසංයෝජය එකක්, නිර්ද්‍රවීය එකක්, සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි. මෙයා නිර්ද්‍රවීයයි. ද්‍රවීය බන්ධන තිබුණාට අණුව නිර්ද්‍රවීයයි. රේඛීය සමමිතිය හින්දා. ඒතර මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් හින්දා මෙයාට වඩා වැඩි වෙනවා. SO2 වල ගත්තොත් සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි, ඔක්සිජන් දෙකේ 32 64ක් වෙනවා. සාපේක්ෂ ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයත් වැඩිම වෙනවා. ද්‍රවීය අණුවකුත් වෙනවා. ඒතර පැහැදිලිවම එයාගේ වැඩිම කියලා තාපාංකය අපිට ගන්න පුළුවන්. එහෙනම් 49 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 4. අංක 4. දැන් බලමු ප්‍රශ්නාංක 50. ප්‍රශ්නාංක 50. ඒකේ තියෙන්නේ NO2F. NO2F නිවැරදි ව්‍යුහ සූත්‍රය. දැන් මෙතන ෆ්ලෝරීන් හයිඩ්‍රජන් වගේම කවදාවත් මැදට එන්නේ නැහැ අණුවක. අනිත් බොහෝ අවස්ථාවල එන්නේ විද්‍යුත් ඍණතාව අඩු කෙනා. ඒකට අපිට නයිට්‍රජන් මධ්‍ය පරමාණුව විදිහට තෝරගන්න පුළුවන්. අපි දන්නවා ෆ්ලෝරීන් 7 වෙනි කාණ්ඩේ හින්දා එයා හැදෙන්නේ ඒක බන්ධන. ඒතර නයිට්‍රජන් එක ෆ්ලෝරීන් ඒක බන්ධනයක් හදා ගන්න පුළුවන්. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7න් එකක් මේ බන්ධන වලට යනවා. තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි වෙනවා. දැන් ඊට පස්සේ ඔක්සිජන් දෙකක් තියෙනවා. අපිට මෙහෙම එක ඔක්සිජන් එකක් ද්විත්ව බන්ධනයකින් නිරූපණය කරලා අනිත් ඔක්සිජන් එකටත් ද්විත්ව බන්ධනයක් දාන්න බෑ මෙහෙම වැරදි. ඇයි බලන්න එතකොට නයිට්‍රජන්ට බන්ධන 5ක් වෙනවා. නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා බන්ධන 5ක් තියාගන්න බෑ. ඒ හින්දා මේක අපිට නිරූපණය කරන්න වෙන්නේ දායක බන්ධනයක් විදිහට. මේක දායක බන්ධනයක් විදිහට. ඒතකොට මෙයා ඉලෙක්ට්‍රෝන දෙන්නේ ධන, මෙයා ගන්න ඍණ. ඒතකොට මෙයාගේ තියෙනවා එක සරල් ගල් 3ක්. ඔන්න ඔය විදිහට අපිට NO2F වල ව්‍යුහය ගොඩනගා ගන්න පුළුවන් ව්‍යුහ සූත්‍රය. එතකොට මේ දායක බන්ධනය ඊතලයකින් නිරූපණය කරලා මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම ඉලෙක්ට්‍රෝන 6 තියෙනවා. මේ විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. අර විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. ඔකේ පිළිතුර සකස් කරගන්න තුන්වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. එතන ඔක්සිජන් එක ද්විත්ව බන්ධනයක් අඩුයි. ද්විත්ව බන්ධනය සකස් කරගන්න. ඒ පැත්ත මාරු වුණාට කමන්නේ. මෙන්න මේ විදිහට තුන්වෙනි පිළිතුර සකස් කරගන්න. මේව නයිට්‍රජන් දායක බන්ධනයක් ඔක්සිජන්. මේ පැත්තට ද්විත්ව බන්ධනයක් ඔක්සිජන්. මෙහෙට F. ඔය විදිහට තුන්වෙනි පිළිතුර සකස් කරගන්න. ඒක නිවැරදි පිළිතුර අංක 3 කියලා ලබා ගන්න පුළුවන් 50 වෙනි ප්‍රශ්නෙට. අපගලු ප්‍රශ්නාංක 51. 51 ද්විද්‍රව ගූර්ණයේ නොමැති අණුව තෝරන්න. පිළිතුර අංක 1 SF2. SF2 වල මධ්‍ය පරමාණුව සල්ෆර් F7 වෙනි කාණ්ඩෙකින්ද ඒක බන්ධන දෙකක් හැදෙනවා. එක සරගල් දෙකක් තියෙනවා. එක සර දෙකයි බන්ධන දෙකයි කියන්නේ කෝණික හැඩය ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. දෙවෙනි පිළිතුර දීලා තියෙනවා PCl4F. එතකොට මධ්‍ය පරමාණු විදිහට ෆොස්ෆරස් තෝරගන්න පුළුවන්. ෆොස්ෆරස් තුන්වෙනි ආවර්තයකින්ද අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. බන්ධන 5ක් හදන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙතන එකක් F අනිත් ඒවා PCl බන්ධන. ඒතර මේක සමමිතික අණුවක් නෙවෙයි. ආන්තික පරමාණු ඔක්කොම සමාන නැහැ. F අනිත් 4ක් Cl. ඒ හින්දා මෙයාටත් ද්විදව ගූර්ණයක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක SF4.
මේකේ සල්ප මධ්‍ය පරමාණු විදිහට තෝරගන්න පුළුවන්. 6 වෙනි කාණ්ඩයේ හින්දා ඉලෙක්ට්‍රෝන 6යි. ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩයේ හින්දා යත් එක්ක ඒක බන්ධන හැදෙන්නේ. ඒක සැර එකයි බන්ධන 4යි කියන්නේ මෙයාගේ තියෙන සීසෝ හේවත් 5 හැඩය. ඊළඟට PCl3 ෆොස්ෆරස් මධ්‍ය පරමාණු වෙනවා. Cl 7 වෙනි කාණ්ඩයේ හින්දා ඒක බන්ධන 3ක් හැදෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන වලට ගියාම එක යුගලක් ඉතුරු වෙනවා. එක සැර එකයි බන්ධන 3යි කියන්නේ පිරිමීඩ හැඩය. ඒකට ඒක ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. පස්වෙනි පිළිතුර SF6 සල්ප මධ්‍ය පරමාණුව වෙනවා. ෆ්ලෝරින් 6ක්. ඒක බන්ධන 6ක් හැදෙනවා. එතකොට අපිට මේක අෂ්ටතලීය සමමිතික අණුවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේක අෂ්ටතලීයයි සමමිතිකයි. අපි දන්නවා අෂ්ටතලීය සමමිතික අණු වල බන්ධන ද්‍රව්‍ය වුණාට අණුව නිර්ද්‍රව්‍ය වෙනවා. සංප්‍රයුක්ත ද්විධව ගූර්ණය ශූන්‍ය වීම හින්දා. එහෙනම් 51ට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 5. අංක 5. ඊළඟ ප්‍රශ්න අංක 52 XeOF4 අණුවේ අණුක හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පිළිවෙලින්. ඒතර Xe කියන්නේ උච්ච වායුවක්. මෙයා සාමාන්‍ය අවස්ථාවේ ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට ඒ අවශ්‍ය තත්ත්වයට ප්‍රතික්‍රියා කරනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා 8 වෙනි කාණ්ඩ උච්ච වායු කාණ්ඩේ. ඒතර ඔක්සිජන් 1යි ෆ්ලෝරින් 4යි. එතකොට මෙයා හදන්න පුළුවන් ඒක බන්ධන 4ක් හැදෙන්න පුළුවන් ෆ්ලෝරින් එක, ද්විත්ව බන්ධනයක් හැදෙන්න පුළුවන් ඔක්සිජන් එක. ඒතර මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් මේ බන්ධන වලට යනවා 1 2 4යි 5යි 6ක්. තව එක සැරේ ගලක් ඉතුරු වෙනවා. ඒතකොට මෙයාගේ අණුවේ හැඩය එක සැර 1යි සිග්මා බන්ධන 5යි. සමචතුරස්‍ර පිරිමීඩ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේදී අපි බලන්නේ විකර්ෂණ ඒකක ගන්න. එක විකර්ෂණ ඒකකයයි 2යි 3යි 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. විකර්ෂණ ඒකක 6ක් මෙයාගේ තියෙනවා. ඒතර විකර්ෂණ ඒකක 6ක් තියෙනවා කියලා කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීයයි. එහෙනම් පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 4. අංක 4. තුන්වෙනි ප්‍රශ්නය NH2OH අනිත් එක NO අනිත් එක NO2 අනිත් එක nitrate NO3 යන ඒවායේ NO බන්ධන දුර අඩුවන නිවැරදි අණුපිළිවෙල. අපි ඉස්සෙල්ලා මේක ඇඳගෙන ඉමු. NH2OH අපිට අඳින්න පුළුවන් මෙහෙම OH H ප්‍රේකසර යුගලක්. ඔබ NH2OH අඳින්න පුළුවන්. NO NO අපිට ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. NO2 NO2 ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. nitrate මම මෙතනින් අදිනවා. nitrate එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය විදිහට. මෙතන දායක බන්ධනයක් තියෙන්නේ. මෙතන OH බන්ධනයක් තිබිලා H දාන ගැලවිලා ගිහින් කියලා හිතන්න. හරි.
එතකොට මේකේ බන්ධන දුර ගත්තාම මෙතන පැහැදිලිවම ද්විත්ව බන්ධනයක් තියෙන හින්දා එතන බන්ධනත් එක අවස්ථාවයිනේ තියෙන්නේ. එතකොට මේක කෙටිම කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මෙතන එක බන්ධන විතරයි තියෙන්නේ. එතකොට මේකේ අපිට NO බන්ධන දිගම අවස්ථාව කියලා මෙතන සලකන්න පුළුවන්. එහෙනම් NH2OH වල තමයි දිගම OH බන්ධනය තියෙන්නේ. මෙයාගේ තමයි කෙටිම බන්ධනය තියෙන්නේ. මෙයාගේ තමයි කෙටිම බන්ධනය තියෙන්නේ. ඒතර මෙයාගේ ළඟට මේ දෙන්නගේ සැලකුවාම මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයි. බන්ධන එකමාරකින් නිරූපණය කරන්න පුළුවන්. සංප්‍රයුක්ත මුහුම බන්ධන එකමාරකින් නිරූපණය කරන්න පුළුවන්. මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් වෙනවා. ඒතර බන්ධන 2 1 1 එහෙමයි බන්ධන 4යි. ඒතර 1 3න් එකකින් නිරූපණය කරන්න පුළුවන්. ඒතර මෙයාගේ බන්ධනය දිග වෙනවා මෙයාගේ බන්ධනයට වඩා. එහෙනම් NH2OH ළඟට අපිට අඳින්න වෙන්නේ නයිට්‍රේට්. මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ 3යි. සංප්‍රයුක්ත මුහුමේදී 1 3න් 1යි බන්ධන දිග. මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ 2යි. සංප්‍රයුක්ත මුහුමේදී 1 2න් 1යි. ඒතර මේක ළඟට NO2- දිග වැඩිම වෙන්නේ දිග අඩුම වෙන්නේ NO, දිග වැඩිම වෙන්නේ NH2OH. ඒතර 53 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 4. 53ට අංක 4. ඊළඟට බලමු 54 වෙනි ප්‍රශ්නය. 54 වෙනි ප්‍රශ්නය. XeO2F2 XeO2F2 හි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය සහ අණුක හැඩය. එතකොට Xe අපි කලිනුත් කතා කරා. එයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට අපිට මේ ඔක්සිජන් 2යි. එතකොට මේකේ තව ෆ්ලෝරින් 2යි. ඉලෙක්ට්‍රෝන 8න් 2යි 4යි 6යි තව එක සැර එකක් තියෙනවා. එතකොට මෙයාගේ තියෙන්නේ එක සැර එකයි බන්ධන 4යි. එක සැර එකයි බන්ධන 4යි තියෙනකොට අපි සකස් කරන්නේ මේ විදිහට. එතකොට මෙයාගේ තියෙන්නේ සීසෝ හෙවත් ෆයි හැඩය. අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ඉස්සර වෙලා අහනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ගනිද්දී විකර්ෂණ ඒකක කීයද? විකර්ෂණ ඒකක 1යි 2යි 3යි 4යි 5යි. විකර්ෂණ ඒකක 5ක් නම් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරිමීඩ. අණුවේ හැඩය එකසර 1යි සිග්මා බන්ධන 4යි. එකසර 1යි සිග්මා බන්ධන 4යි කියන්නේ ෆයි හෙවත් සීසෝ හැඩය. එහෙනම් පිළිතුර 54ට ලබා ගන්න පුළුවන් අංක 1. ප්‍රශ්නාංක 55. HN3 NH3 නෙමෙයි HN3 අණුව සඳහා ඇඳිය හැකි මුළු සංප්‍රයුක්ත ව්‍යුහ ගණන. ඔයගොල්ලන්ට මතක නම් A side වලට ඇඳපු එක. මෙතන HN3 අපි N3 minus කියලා මෙහෙම A side වල ඇඳලා තියෙනවා කලින්. එතකොට මේකේ අණුවේ සැකිල්ල දීලා තියෙනවා. මෙහෙම H N N N ඔය විදිහට අඳින්න පුළුවන්. ඒතර සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී අශ්‍රක නීතියට අනුකූලව අඳින්න ඕන. අපි දන්නවා සංප්‍රයුක්ත ව්‍යුහ වලදී විද්‍යුත් ඍණතාවය වැඩි කෙනා ඍණවීම ගැටලුවක් නැහැ. අඩු කෙනා ඍණ වුණාම මේක අස්ථායි. නමුත් අෂ්ටක නීතියට අනුකූලව අස්ථායි ඒවා අඳින්නත් පුළුවන්. ඒතර මේකේ අපිට අඳින්න පුළුවන් මෙහෙම ඔය සැකිල්ලට අදාළව නයිට්‍රජන් හයිඩ්‍රජන්. ඒතර කොහොමත් නයිට්‍රජන් හයිඩ්‍රජන් අඳින්න වෙන්නේ අපිට ඒක බන්ධන. මෙතන නයිට්‍රජන් එක්ක ද්විත්ව බන්ධනයක්. මේ නයිට්‍රජන් එක්ක ද්විත්ව බන්ධනයක් දාලා අපිට මේක අඳින්න පුළුවන්. අපිට මෙයා ඍණ මෙයාගේ බන්ධන 4යි කියන්නේ මෙයාගේ සාමාන්‍ය අවස්ථාවේ 5ක් හින්දා මෙයා ධන. එතකොට මෙයාට අපි එකසර යුගලක් දෙනවා. එතකොට එකසර යුගලක් දුන්නාම
අපිට ඕකේ බලන්න පුළුවන් HN3 කියන උදාසීන අණුවක් හින්දා මේකත් උදාසීන වෙනවා. ඔහොම සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙතන ත්‍රිත්ව බන්ධනය දාලා තව එකක් අඳින්න පුළුවන්. ඒතකොට මේක එක බන්ධනය වෙනවා. ඊට මෙතන ත්‍රිත්ව බන්ධනය දාලා තව එකක් අඳින්න පුළුවන්. මෙතන එක බන්ධනය වෙච්ච. ඒ වගේ අපිට ඕකේ අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ තුනක්. අර ඒ සයිඩ් වලට ඇඳ වගේ. මෙතනින් එකක් මෙහෙට ඇවිල්ලා මේක ත්‍රිත්ව බන්ධනය වෙනවා. මේක එක බන්ධනය. ඒකෙම අනිත් පැත්ත මේක ත්‍රිත්ව බන්ධනය වෙනවා. මේක එක බන්ධනය. මේ විදිහට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ තුනක්. එහෙනම් 55ට පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 2. අංක 2. 56 ඒක ප්‍රකාශ දෙකක් විදිහට තිබිය යුතුයි. පළවෙනි ප්‍රකාශය CO2 අණු අතර ඇති අන්තරාණුක බලවලට වඩා SO2 අණු අතර ඇති අන්තරාණුක බල ප්‍රබල වේ. CO2 වල රේඛීය සමමිතියට අණුවක් නිද්‍රවීයයි. SO2 කෝණික අණුවක් ද්‍රවීයයි. මෙයාට වඩා මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. ඒ හින්දා CO2 අණු අතර ඇති අන්තරාණුක බලවලට වඩා SO2 අණු අතර තියෙන අන්තරාණුක බල ප්‍රබලයි. ඒක හරි. දෙවැනි ප්‍රකාශය ද්‍රවීය අණු එකිනෙක ද්‍රවීය අණු අතර ඇති අන්තරාණුක බල ආසන්න වශයෙන් සමාන ස්කන්ධ සහිත නිර්ද්‍රවීය අණු අතර ඇති එම බලවලට වඩා ප්‍රබල වේ. සාමාන්‍යයෙන් ද්‍රවීයේවයි අණු අතර තියෙන ආකර්ෂණ නිර්ද්‍රවීයේවයි අණු අතර තියෙන ආකර්ෂණ වලට වඩා ප්‍රබල වෙනවා. ආසන්න ස්කන්ධ තියෙන. ඔව් ඒක හරි. දැන් මෙතන CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. SO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය 64යි. එතකොට මේ දෙන්නගේ ඔය කතන්දරේ ගැළපෙනවා මේ ප්‍රකාශය හරියි. දෙවෙනි එකෙන් පළවෙනි එක පැහැදිලි කරනවද කියලා බැලුවොත් මේ දෙන්නගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ආසන්නව සමාන වෙන්නේ නැති හින්දා ගන්න බෑ කියලා උත්තරේ දෙක ගන්නත් පුළුවන්. නමුත් මෙතනත් මෙයා නිර්ද්‍රවීයයි, මෙයා ද්‍රවීයයි. මෙයාට වඩා මෙයාගේ ආකර්ෂණ බල ප්‍රබලයි. ඒ වගේම මෙයාට වඩා මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. ඇත්තටම ඔකට දෙක ගන්න එක තමයි වඩාත් සාධාරණ වෙන්නේ. එකටත් ලකුණු දීලා තිබ්බා. එක දෙක දෙකම ගන්න පුළුවන්. 56ට එක හෝ දෙක කියලා අපිට ලබා ගන්න පුළුවන්. බලමු 57 වෙනි ප්‍රශ්නය. 57 වෙනි ප්‍රශ්නය. ඒක දීලා තියෙනවා මෙහෙම. E කියලා දීලා තියෙනවා මධ්‍ය පරමාණුව සංකේතයකින්. ඔක්සිජන් දීලා තියෙනවා. මෙහෙම O දීලා තියෙනවා. O3ක් දීලා තියෙනවා. මෙයාගේ එකසර යුගල 3යි. මේ තුන් දෙනාගේම එකසර යුගල 3 බැගින් දීලා තියෙනවා. සමස්තාරෝපණය දීලා තියෙනවා ඍණ 1යි කියලා. ඍණ 1යි කියලා. අපෙන් අහන්නේ ඉහත දී ඇති ව්‍යුහයේ E අණු ආවර්තිතාවක් වේ P ගොනුවට අයත් මූලද්‍රව්‍යයකි. E මූලද්‍රව්‍ය අයත් වන්නේ කුමන කාණ්ඩයටද? දැන් බලන්න. මෙතන 2යි 4යි 6යි මේ බන්ධනයෙන් 1යි. මෙයාට ඉලෙක්ට්‍රෝන 7ක්. සාමාන්‍ය අවස්ථාවේ 6 වෙනි කාණ්ඩෙහිදී ඉලෙක්ට්‍රෝන 6යි. මෙතන ඉලෙක්ට්‍රෝන 7ක අයිතිය තියෙනවා. එහෙනම් මෙයාට තියෙන්න ඕන ඍණ ආරෝපණයක්. මෙතන එකසර යුගලකුත් තියෙනවා. හරි. මෙයාගෙත් බලන්න 2යි 4යි 6යි මේ බන්ධනයෙන් 1යි 7යි. මෙයාටත් තියෙන්න ඕන ඍණ එකක ආරෝපණයක්. මෙයාගෙත් 2යි 4යි 6යි මේකයි 7යි. 7ක් තියෙනවා සාමාන්‍ය අවස්ථාවේ 6 ඉඳන් මෙයාටත් තියෙන්න ඕන ඍණ ආරෝපණයක්. එතකොට මේ තුන් දෙනාම ඍණ 3ක් ඍණ 1 ඍණ 2 ඍණ 3ක් තියෙද්දි ඍණ 1යි ඍණ 1යි කියන එකතුව ඍණ 3ක් තියෙද්දි සමස්තාරෝපණේ ඍණ එකක් වෙලා තියෙන්නේ මෙයා ධන 2 හින්දා. මෙයා ධන 2 හින්දා. මේ තුන් දෙනාටම ඍණ ආරෝපණය එන්න ඕන. එතකොට මේ තුන් දෙනාගේම ඍණ 1 3ක් කියන්නේ ඍණ 3ක්. නමුත් සමස්තය ඍණ 1යි කියන්නේ මෙයාට තියෙන්න ඕන ධන 2ක්. එහෙම වුණොත් නේ සමස්තය ඍණ 1කට ගැලපෙන්නේ. දැන් බලන්න මෙයාට අයිති ඉලෙක්ට්‍රෝන කීයද කියලා 2යි. මෙතන 1යි 3යි. මෙතන 1යි 4යි. මෙතන 1යි 5යි. මෙයාට ඉලෙක්ට්‍රෝන 5කයි තියෙනවා ධන 2ක ආරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට සාමාන්‍ය අවස්ථාවේ තිබිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. එහෙනම් එයා අයිති වෙන්නේ 17 වෙනි කාණ්ඩයට හෙවත් 7A කාණ්ඩයට. නම් පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 5 17 වෙනි කාණ්ඩේවත් 7A කාණ්ඩය කියලා.
බලමු 58 වෙනි ප්‍රශ්නය. F4ClO- F4යි ClO-. අයනයේ හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය. එතකොට මේකේ මධ්‍ය පරමාණුව විදිහට අපි Cl සලකන්න පුළුවන්. එතකොට මේකේ අපි ගත්තොත් මෙහෙම ද්විත්ව බන්ධන O එකක්. ඊට පස්සේ මෙයාට F4ක් තියෙනවා. එතකොට F4ක් තියෙනවා. මෙයාගේ ඍණාරෝපණයක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය අවස්ථාවේ මෙයාට ඉලෙක්ට්‍රෝන තියෙනවා 7ක්. මේකයි 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මෙතන අපි එක සැරේ යුගලකින් නිරූපණය කරනවා සමස්ත ඍණාරෝපණයක් දාලා. එතකොට ඔහොම ඇද්දාම එක සැර 1යි සිග්මා බන්ධන 5යි. මේක අණුවේ හැඩය සමචතුරස්‍ර පිරමීඩ. එක සැර 1යි සිග්මා බන්ධන 5යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණ ඒකක 1යි 2යි 3යි 4යි 5යි 6යි. විකර්ෂණ ඒකක 6ක් කියන්නේ අෂ්ටතලීයයි. එහෙනම් පිළිතුරු අංක 2 අණුවේ හැඩය සමචතුරස්‍ර පිරමීඩ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 59. ප්‍රශ්නාංක 59. N4O4 නෙමෙයි එක N2O2 ඒක හදාගන්න N2O4 59 වෙනි ප්‍රශ්නේ හදාගන්න N2O4 කියලා. N2O එක තියෙන N4O4 කියලා එක වැරදි. N2O4 අණුව ඒක සැකිල්ල දීලා තියෙනවා මෙහෙම N O O N O O සඳහා කොපමණ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකිද? ඒතර හරි ලේසි යෝග. අපිට ඔය සැකිල්ලට අදාළව අපි මෙයාගේ ලුයිස් ව්‍යුහය ගොඩනගා ගත්තොත් අපි මේකට අඳින්න පුළුවන් හොඳම සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. ඔහොම අඳින්න පුළුවන්. දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා හුරුව තියෙනවා නම් අපිට මේකෙන් තේරෙනවා මෙයාට සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද කියලා. මේ ද්විත්ව බන්ධන දෙක මෙතන තියෙනකොට එකක්. මේ ද්විත්ව බන්ධන දෙක මෙතෙන්ට ආවොත් තව එකක් දෙකයි. ද්විත්ව බන්ධනය එකක් මෙතන එකක් මෙතන තුනයි. ද්විත්ව බන්ධනය මෙතන මේ අනිත් එක මෙතන හතරයි. ද්විත්ව බන්ධන දෙක මේ තැන් දෙකේ තියෙනකොට එක ව්‍යුහයක්. ද්විත්ව බන්ධන දෙක මේ තැන් දෙකේ තියෙනකොට තව ව්‍යුහයක්. ඒකට අදාළව අනිත් දෙක එක බන්ධන වෙන්න ඕනේ. එතකොට ව්‍යුහ දෙකයි. ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් මෙතන එකක් මෙතන. ව්‍යුහ තුනයි. එක ද්විත්ව බන්ධනයක් මෙතන එක ද්විත්ව බන්ධනයක් මෙතන ව්‍යුහ හතරයි. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් හතරක්. ඒකට 59 වෙනි එකට ගන්න පුළුවන් පිළිතුර අංක 3. අපල ප්‍රශ්නාංක 60. N2O5 අණුව එතන N4O5 නෙමෙයි ඒක හදාගන්න N2O5 අණුව ඒක සැකිල්ල දීලා තියෙනවා මෙහෙම O N O N O O සඳහා කොපමණ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකිද? N2O5 වලට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගානය කියහන්නේ. ඒතර ටිකක් වැඩිපුර ව්‍යුහ එන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ අපි ඔකට ඇන්දොත් බලමු අපිට හිතා ගන්න පුළුවන්ද කියලා. ඔය විදිහට N මෙතන ද්විත්ව බන්ධනය දාලා ප්‍රසර යුගල් දෙකයි. ඊට පස්සේ මෙතන එක බන්ධනය O-.
එයාගේ එකසර යුගල් 3යි. ඊට පස්සේ මෙහෙම O එයාගේ එකසර යුගල් 2යි. ආයි එක n එකට සම්බන්ධ වෙනවා. අර සැකිල්ලට අනුකූලව මම අඳින්නේ. ඒතර එතනත් අපි මේක ගමු ද්විත්ව බන්ධනය. එකසර යුගල් 2යි. මේක O minus 1. මෙතන දාන මෙතන දාන. දැන් ඔය වගේ සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් මේකට අඳින්න පුළුවන්ද? මේක බහුවර්ණයක ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි වගේ. මොකද මේකේ ව්‍යුහ ගොඩක් අඳින්න පුළුවන්. අපිට දැන් අවබෝධ කරගන්න පුළුවන් මේ දැන් වෙනස් කර කර අඳින්න ගියාම කොච්චර අඳින්න පුළුවන්ද කියලා. මොකද ස්ථාන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට අර ස්ථාන 4ක් තියෙනකොට සංප්‍රයුක්ත ව්‍යුහාවේ 4යි. මෙතන ස්ථාන 6ක් තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් ආකාර 9ක් අඳින්න පුළුවන්. එතකොට එකිනෙකට වෙනස් ආකාර ඇඳලා බලන්න මේකේ 9ක් අඳින්න පුළුවන් ඔක්කොම. ඒ හින්දාකට පිළිතුරු ලබා ගන්න පුළුවන් N2O5 වලට 9ක් කියලා. ඔයගොල්ලෝ දන්නවා මෙතනින් මේක ද්විත්ව බන්ධනය කරනවා මේක ඒක බන්ධනය කරනවා. ඉතින් එතකොට ව්‍යුහය වෙනස් වෙනවා. තව සංප්‍රයුක්ත ව්‍යුහයක්. ආයි ඔක්කොම මෙතෙන්ට වෙනස් කරලා පුළුවන්. මෙතෙන්ට වෙනස් කරලා පුළුවන්. මෙතෙන්ට වෙනස් කරලා පුළුවන්. හෙට වෙනස් කරලා පුළුවන්. ඒ විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ 9ක් අඳින්න පුළුවන්. හරි. අපි බලමු ඊට පස්සේ N61 වෙනි ප්‍රශ්නේ. N2O3 අණුව සඳහා කොපමණ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකිද? N2O3 එතකොට ඒකේ සැකිල්ල දීලා තියෙනවා. සැකිල්ල දීලා තියෙනවා මෙහෙම N O O N O මෙහෙම සැකිල්ල දීලා තියෙනවා. මේකේ අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගාන අඳින්න අහන්නේ. ඒතර මෙතනත් අපි නයිට්‍රජන් අරගෙන මෙතෙන්ට ද්විත්ව බන්ධන එකක් දාමු. මේක ඒක බන්ධන O ඍණ මේක ධන. ඊට පස්සේ මෙතන N මෙතන ද්විත්ව බන්ධන O. දැන් ඔහොම අඳින්න පුළුවන් එකේ ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද? ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද? එතකොට ද්විත්ව බන්ධන තියෙන අවස්ථාව වෙනස් කර කර ඇඳලා බලන්න මෙතෙන්ට. ඊට පස්සේ අපිට මෙතන මේ අවස්ථාවට වෙනස් කරන්න පුළුවන් නයිට්‍රජන් අතරට වෙනස් කරන්න පුළුවන් මෙතෙන්ට වෙනස් කරන්න පුළුවන්. එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ පැහැදිලිවම 4ක් අඳින්න පුළුවන්. මේකේ බලන්න පිළිතුර එතකොට තුන්වෙනි එක ද්විත්ව බන්ධනේ මෙතෙන්ට ගන්න එහෙම වෙනස් කරලා බලන්න ව්‍යුහ කීයක් එනවද කියලා ව්‍යුහ 4ක් අඳින්න පුළුවන්. 61 වෙනි ප්‍රශ්නේ පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 3. අන්න 62 වෙනි ප්‍රශ්නේ. පහත අණු සම්බන්ධයෙන් මින් කුමන වගන්ති අසත්‍ය වන්නේද? CO2 අනිත් එක BF3 ඊළඟ එක PF3 ඊළඟට CF4 XEF4 that is SF6 ඔය විදිහට තියෙනවා. එතකොට මේකේ අංක 1 අසත්‍යක අහන්නේ අංක 1 සියලුම අණු වල ද්‍රවීය සහ සංයුජ බන්ධන ඇත. දැන් මේකේ ගත්තොත් CO2 අණුව නිර්ද්‍රවීය වුණාට ද්‍රවීය සහ සංයුජ බන්ධන තියෙනවා. BF3 ගත්තොත් ඒකෙත් අණුව නිර්ද්‍රවීය වුණාට ද්‍රවීය සහ සංයුජ බන්ධන තියෙනවා. මේවයි තියෙනවා. හැම එකේම විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන බන්ධන තියෙන හින්දා පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක සියලුම අණු වලට වෙනස් හැඩයක් ඇත. බලමු. මෙයාගේ තියෙන එතකොට රේඛීය හැඩය. මෙයාගේ තලීය හැඩය. මෙයාගේ එකසර එකයි බන්ධන තුනයි කියන්නේ පිරමීඩ හැඩය.
මෙයාගේ එකසර නැතුව බන්ධන 4යි කියන්නේ චතුස්තලීය හැඩය. මෙයාගේ එකසර 2යි බන්ධන 4යි කියන්නේ සමචතුරස්‍ර තලීය. මෙයාගේ අෂ්ටතලීය. එහෙනම් එකිනෙකට වෙනස් හැඩයක් නැත කියන එක හරි. 3 සියලුම අණු අෂ්ටක නීතිය අනුගමනය නොකරයි. ඔව් මෙයා අෂ්ටක නීතිය අනුගමනය කරන්නේ. එතකොට සියලුම අණු අෂ්ටක නීතිය අනුගමනය නොකරයි කියන එක වැරදි. මේගොල්ලෝ අනුගමනය කරනවා. මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. මෙයා අෂ්ටකය ඉක්මවා යනවා. මෙයා අෂ්ටකය ඉක්මවා යනවා. ඒතර සමහරු අෂ්ටකය ඉක්මවා යනවා. සමහරු අෂ්ටකයට අඩුවෙන් තියෙනවා. සමහරු අෂ්ටකය හරියටම තියෙනවා. නැත්නම් සියලුම අණු අෂ්ටක නීතිය අනුගමනය නොකරයි කියන එකත් වැරදි. මොකද සමහර අණු අෂ්ටක නීතිය අනුගමනය කරනවා. ඒ දෙක වැරදි කියලා ගන්න පුළුවන්. 4 සියලුම අණු නිර්ද්‍රවීය වේ. මෙයා නිර්ද්‍රවීයයි රේඛීය සමමිතියෙන්ද. මෙයා නිර්ද්‍රවීයයි තලීය සමමිතියෙන්ද. මෙයා ද්‍රවීයයි. එකසර එකයි බන්ධන තුනයි පිරමීඩනේ ද්‍රවීයයි. මෙයා නිර්ද්‍රවීයයි චතුස්තලීය සමමිතියෙන්ද. මෙයාත් නිර්ද්‍රවීයයි සමචතුරස්‍ර තලීයෙන්ද. මෙයා අෂ්ටතලීයෙන්ද නිර්ද්‍රවීයයි සමමිතියෙන්ද. එහෙනම් මේක ද්‍රවීයයි. එහෙනම් සියලුම අණු නිර්ද්‍රවීය වේ කියන 4 වෙනි එකත් වැරදි. 5 වෙනි එක අණු දෙකක පමණක් ඒවායේ මධ්‍ය පරමාණු සතු එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතී. මෙයාගේ තියෙනවා එකසර එකයි බන්ධන 3යිනේ pF3 එන්දොත්. එකසර එකයි බන්ධන 3යි. එතකොට මෙයාගෙත් තියෙනවනේ එකසර XE වල. එන එකසර යුගල් අණු දෙකක පමණක් එකසර යුගල් තියෙනවා කියන එක හරි. එහෙනම් ඒකේ පිළිතුර විදියට ගන්න පුළුවන් 3 සහ 4 කියන පිළිතුරු දෙකම. අසත්‍ය ප්‍රකාශ දෙකක් තියෙනවා. 3 සහ 4. ඊට පස්සේ ප්‍රශ්නාංක 63 මධ්‍ය පරමාණුව වටා ත්‍රියානති ද්විපිරිමීඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පදනම් කරගන්නමින් ජනනය වී ඇති අණු වල හැඩයන් කිහිපයක් ඇත ඒවා නම්. ඒතර මධ්‍ය පරමාණුව වටා ත්‍රියානති ද්විපිරිමීඩ කියන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඒ කියන්නේ මෙහෙම විකර්ෂණ ඒකක තියෙන්න ඕන පහක්. විකර්ෂණ ඒකක පහක්. ඒක එකසර වෙන්න පුළුවන්, බන්ධන වෙන්න පුළුවන්. රේඛීය හැඩයේදී අපි දන්නවා රේඛීය හැඩය එන්න පුළුවන් එකසර 3යි බන්ධන 2යි තිබිලා. එකසර නැතුව බන්ධන 2ක් තියෙන කොටත් රේඛීය වෙනවා. එකසර 3යි බන්ධන 2යි තියෙන කොටත් රේඛීය වෙනවා. ඒතකොට එකසර 3යි බන්ධන 2යි තියෙනකොට මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණයක පහක් හින්දා ත්‍රියානති ද්විපිරිමීඩාකාර වෙනවා. T හැඩය එන්න පුළුවන් එකසර 2යි බන්ධන 3යි. එකසර 2යි බන්ධන 3යි. මෙතනත් විකර්ෂණයක පහක්නේ. ඒතර මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරිමීඩ වෙනවා. සීසෝ හැඩයේදීත් එන්න පුළුවන්. සීසෝ වල විකර්ෂණයක 5යි. එකසර 1යි සිග්මා බන්ධන 4යි. ඔය තුනේදීම මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරිමීඩාකාර වෙන්න පුළුවන්. දැන් කෝණිකේ වයි එන්න බෑනේ. කෝණිකේ වයි එන්නේ එක්ක එකසර 1යි බන්ධන 2යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර එක්කෝ. එහෙම නැත්නම් එකසර 2යි බන්ධන 2යි ආවත් කෝණික වෙනවා. ඒතර මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණයක 4ක් නේ මෙතනදී. 1යි 2යි 3යි 4යි. විකර්ෂණයක 4ක් කියන්නේ චතුස්තලීයයි. එහෙනම් මධ්‍ය පරමාණු වටා ත්‍රියානති ද්විපිරිමීඩ කියන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය එන්න නම් මේ හැඩ තුන වෙන්න ඕන. එතකොට පිළිතුර ගන්න පුළුවන් දෙවෙනි එක රේඛීය T හැඩය හා සීසෝ හැඩය කියන ඒවා ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 64 නයිට්‍රජන් විශේෂයන්හි NO
O කෝණක කෝණ සම්බන්ධයෙන් පාසනම් කුමක් සත්‍ය වේද? NO2 plus කිව්වොත් අපිට මෙහෙම අඳින්න පුළුවන්. අපි බලමු ඒ ටික ඇඳගන්න. දැන් කලින් අවස්ථා කීපයක මේව ඇඳලා තියෙන හින්දා ගැටලුවක් නැහැ, වේගෙන් අඳින්න පුළුවන්. NO2 plus ඕමයි. එක සැරේව දාන්න ඕනේ නැහැ MCQ හින්දා. හරි. ඊට පස්සේ NO2 minus NO2 minus ඊළඟට NO2 ඊළඟට තියෙනවා NO4 3 minus NO4 3 minus ඔය විදිහට. එතකොට මේවයි කෝණ බැලුවහම NO2 plus වල මේකේ වැඩිම වෙන්න ඕන රේඛීය හින්දා 180කට ආසන්න ගාණක් එනවා. මේකේ 109ක් වගේ ගාණක් එනවා. එතකොට NO2 plus වල වැඩිම වෙන්න ඕන. මේකේ තනි ඉලෙක්ට්‍රෝනයකින් විකර්ෂණය කරන්නේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගලයකින් විකර්ෂණය කරනවා. එතකොට මේකේ විශාලම බන්ධන කෝණය NO2 plus වලට තියෙනවා. මේකේ මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට ඒකෙන් විකර්ෂණය කරනවා. අතන ඒක බන්ධන තුනක් තියෙනවා. චතුස්තලීය අණුවක්, සමමිතික අණුවක් නෙමෙයි. මෙතන තනි ඉලෙක්ට්‍රෝනයකින් මේ බන්ධන දෙක විකර්ෂණය කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයකින් මේ බන්ධන දෙක විකර්ෂණය කරන්නේ. එතකොට මේකේ වැඩිම බන්ධන කෝණයේ විදිහට අපිට NO2 plus ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට වඩා මෙයාගේ බන්ධන කෝණය වැඩි. මොකද මෙතන තනි ඉලෙක්ට්‍රෝනයකින් විකර්ෂණය කරන්නේ, මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයකින් විකර්ෂණය කරනකොට මේ එකසර බන්ධන විකර්ෂණය වැඩි හින්දා මේක හැකිලෙනවා වැඩි. එතකොට මේකට අපිට තුන්වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 65 වෙනි ප්‍රශ්නය. තයෝසයනේට් අයනය SCN- සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. තයෝසයනේට් කියන්නේ SCN-. එතකොට SCN- සඳහා පිළිගත හැකි වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. එතන අපිට දීපු පිළිතුරු වලින් ගන්න පුළුවන් n මතට ඍණාරෝපණයක් තියෙන දෙවෙනි පිළිතුර මේ විදිහට S තියෙනවා. S ගේ එකසර යුගල් දෙකයි, ද්විත්ව බන්ධනයක් C, ද්විත්ව බන්ධනයක් N. මෙතන නයිට්‍රජන් මත එකසර යුගල් දෙකයි. ඒතර 2යි 4යි 5යි 6යි තියෙන හින්දා ඍණ. එතකොට මේක අපි අඳින්නත් ඕන SCN-. එතකොට අපිට වඩාත්ම පිළිගත හැකි ව්‍යුහය විදිහට මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. මෙතන ආරෝපණ බෙදීමකුත් ලොකුවට නැහැ. විද්‍යුත් ඍණතාවය වැඩි කෙනාට ඍණ ආරෝපණයක් තියෙන්නේ. ඒතකොට මේ පිළිතුර ලබා ගන්න පුළුවන් දෙවැනි පිළිතුර. ඊට පස්සේ බලමු 66 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 66. ඔක්සලේට් අයනය C2O4 2- ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ ගන්න. දැන් කලින් අර N2O4 ඇඳලා ඉතින් ඕක වගේම තමයි. C2O4 2-. එතකොට මේකේ තියෙන්නේ මෙහෙම කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක් O-. එතන ද්විත්ව බන්ධනයක් O-. ඉතින් ඕක දැන් දැක්ක ගමන් අපිට තේරෙනවා මේක යන්න පුළුවන් ව්‍යුහ හතරයි. ද්විත්ව බන්ධන දෙක මෙතන, ද්විත්ව බන්ධන දෙක මෙතන, එකක් මෙතන, එකක් මෙතන, එකක් මෙතන, එකක් මෙතන. සංප්‍රයුක්ත ව්‍යුහ හතරක් අඳින්න පුළුවන්.
එහෙනම් 66 වෙනි එකට ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 4. 66ට පිළිතුර අංක 4. විද්‍යුත් ඍණතාවයේ වැඩිම වෙනසක් ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනා ගන්න. මූලද්‍රව්‍ය ටික දීලා තියෙනවා. බෙරිලියම් තියෙනවා. මම මේ ලේසියට මෙහෙම ලියා ගන්නවා. බෙරිලියම්, බෝරෝන්, කාබන්, මෙතන පහළ තියෙන ඇලුමිනියම්, මෙතන තියෙන සිලිකන්. එතකොට විද්‍යුත් ඍණතාව අගයන් අපිට සාමාන්‍යයෙන් මතකයි. බෙරිලියම් 1.5යි, බෝරෝන් 2.0යි, කාබන් 2.5යි. ඒක කාණ්ඩයක පහළට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ඇලුමිනියම් වල 1.5යි. සිලිකන් වල 1.8යි. ඒතර වැඩිම විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන කාගෙද? බෝරෝන් ඇලුමිනියම් නෑ 0.5යි. බෙරිලියම් ඇලුමිනියම් 0.5යි. බෝරෝන් සිලිකන් 0.2යි. බෝරෝන් කාබන් 0.5යි. ඇලුමිනියම් කාබන් එකක වෙනසක් තියෙනවා. 2.5 1.5 ගැන එකක වෙනසක් තියෙනවා. එහෙනම් 67ට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 5. 67ට පිළිතුර අංක 5. අපි බලමු දැන් 68 වෙනි ප්‍රශ්නය. ඒකේ H2NO අණුවේ සැකිල්ල. අණුවේ සැකිල්ල දීලා තියෙනවා මෙහෙම. NH මෙතන එක සරයුගලක් දීලා තියෙනවා. මේක අංක 1 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක බන්ධනයක් N මෙතන නයිට්‍රජන් එක අංක 2 කියලා දීලා තියෙනවා. මෙතන එක සරයුගලක් තියෙනවා. මෙහෙම O පෙන්නලා තියෙනවා. දැන් මේ පරමාණු දෙක අවට N1 සහ N2 ලෙස ලේබල් කර ඇත. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හා හැඩය පිළිවෙලින්. දැන් මෙතන නම් නයිට්‍රජන් අෂ්ටකයක් සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 8ම නිරූපණය වෙනවා 2යි මෙතනින් 6යි. මෙයාගේ මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි මෙතනින් එතකොට නිරූපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ද්විත්ව බන්ධනයක් නිරූපණය කරා නම් අෂ්ටකය සම්පූර්ණ වෙනවා. මෙහෙම ආරෝපණයකුත් නැහැනේ මේකේ දාලා. එතකොට අපිට උතන ද්විත්ව බන්ධනය දාලා මෙතන එකසර යුගල් දෙකකින් නිරූපණය කරගත්තා නම් හරි. ඒව නිරූපණය කරගත්තා නම් හරි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණයක 4යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලී. මෙයාගේ හැඩය එකසර 1යි බන්ධන 3යි කියන්නේ පිරිමීඩ හැඩය. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයේ N1 වල අණුවේ එතන හැඩය අපිට ගන්න පුළුවන් පිරමීඩ ආකාර. ඊට පස්සේ මේ දෙවෙනි එක ගත්තාම එකසර 1යි සිග්මා බන්ධන 2යි අණුවේ හැඩය කෝණික ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණයක 3ක් හින්දා තලීය ත්‍රිකෝණාකාර. එහෙනම් පැහැදිලිවම ගන්න පුළුවන් පිළිතුර අංක 4. 4 වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන් පහසුවෙන්. 68ට පිළිතුර අංක 4. බලමු 69 වෙනි ප්‍රශ්නය. SO2 SO3 SO2 SO3 SO3 2 minus SO4 2 minus සහ SCl2 යන රසායනික විශේෂ සල්ෆර් පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට සැකසූ විට නිවැරදි පිළිතුර. විද්‍යුත් ඍණතාව ගැන පැහැදිලිව අපි මේ පාඩමේ අන්තිමට කතා කරා. මුහුම්කරණය sp තියෙද්දි විද්‍යුත් ඍණතාව වැඩි sp2 වලට වඩා මෙයාගේ තමයි වැඩිම වෙන්නේ, මෙයාගේ තමයි අඩුම වෙන්නේ. මුහුම්කරණයෙන් ගන්න විදිය කතා කරා. sp තියෙනවා, s ගුණය තියෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඊළඟට ඔක්සිකරණාංකය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කියලා කතා කරා. හරි. අපි එහෙනම් මේක පොඩක් ඇදගමු. SO2 තියෙන මෙහෙම.
එතකොට මෙයාගේ මුහුම්කරණය වෙන්නේ මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි කියන්නේ මුහුම්කරණය sp2 මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 4යි. ධන 4යි. SO3 මෙයාගේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි කියන්නේ මුහුම්කරණය sp2 මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 6යි. සල්ෆර් වල ධන 6යි. SO3 2- කිව්වහම මෙහෙම අපිට අඳින්න පුළුවන්. එතකොට මෙයාගේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීයයි මුහුම්කරණය sp3 ඔක්සිකරණ අංකය මෙයාගේ ධන 4යි. SO3 2- වල ධන 4යි සල්ෆර් වල. SO4 2- මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීයයි මුහුම්කරණය sp3 ඔක්සිකරණ අංකය ධන 6යි. SCl2 මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීයයි මුහුම්කරණය sp3 ඔක්සිකරණ අංකය ධන 2යි. එහෙනම් sp3 මුහුම්කරණයක් තියෙනවා ඔක්සිකරණ අංකයක් අඩුම තියෙනවා ධන 2යි. ඒතර එයාගේ තමයි විද්‍යුත් ඍණතාව අඩුම වෙන්න ඕන. එහෙනම් විද්‍යුත් ඍණතාව අඩුම වෙන්න ඕන SCl2 වල. එතකොට sp3 එකට වඩා sp2 වැඩි මෙතන ධන 6 තියෙන්නේ. එහෙනම් මෙයාගේ තමයි වැඩිම වෙන්න ඕන. SO3 වල තමයි වැඩිම වෙන්න ඕන. එතකොට මෙයාගේ sp2 මේගොල්ලන්ට වඩා මේ sp3 වලට වඩා sp2 වල වැඩි. ධන 4ට වඩා ධන 6ට වැඩි. මෙයාට වඩා මෙයාගේ වැඩි. මෙයාගේ වැඩිම ඊළඟට මෙයාගේ. නම් පිළිතුර ලබා ගන්න පුළුවන්. 4 වෙනි පිළිතුර. මෙයාගේ අඩුම මේ තුන්දෙන sp3 මුහුම්කරණයනේ sp3 වල අඩුයිනේ විද්‍යුත් ඍණතාව. මෙයාගේ ධන 2 හින්දා අඩුම මෙයාගේ ධන 4 හින්දා ඔක්සිකරණ අංක ඊළඟට මෙයාගේ ධන 6 හින්දා ඊළඟට මේ දෙන්නගේ මේ තුන් දෙනාට වඩා වැඩි මේ දෙන්නගේ උදින sp2 මුහුම්කරණය ඔක්සිකරණ අංකය මෙයාගේ ධන 4යි මෙයාගේ ධන 6යි. දැන් මෙයාට වඩා මෙයාගේ වැඩි. පිළිතුර ලබා ගන්න පුළුවන් 69ට අංක 4 කියලා. අංක 4. අපි බලමු 70 වෙනි ප්‍රශ්නේ. පෙරොක්සි නයිට්‍රික් අම්ල අණුවක සූත්‍රය HNO4 අපිට දීලා තියෙනවා මෙහෙම HO කසර යුගල් දෙකක් O එකසර යුගල් දෙකක් ඊපස්සේ N දිත්ව බන්ධන O කසර යුගල් දෙකක් ඊට පස්සේ O- මෙතන දීලා තියෙනවා n ගේ ධනතාවයක් හරිනේ මෙතන 4යි නිරූපණය යට විදිහේ ඉලෙක්ට්‍රෝන හරි එතකොට ධන ඔහොම දීලා සඳහා ඇදිය හැකි අස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහ සංඛ්‍යාව අස්ථායි දැන් අපිට ස්ථායීව වඳින්න පුළුවන් මේ දිත්ව බන්ධනේ මෙතෙන්ට දාලා තව එකක් ඒක ගන්න බෑ අස්ථායීව වහන්න අස්ථායීව වඳින්න පුළුවන් ඉතින් මේ ඔක්සිජන්ට මෙතෙන්ට දාලා ඔය තැන් දෙකට දාලා ඔක්සිජන්ට ධන දාලා අඳින්න පුළුවන්. ඒකට අස්ථායි. දැන් අස්ථායීව අඳිනකොට විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවට ධනාරෝපණයක් තිබීම අස්ථායි. අස්ථායීව අඳින්න පුළුවන් කියලා ඕන විදිහට අඳින්න යන්න එපා. අෂ්ටක නීතියට අනුකූලව අඳින්න ඕන. ඒ කියන්නේ අෂ්ටක නීතියට අනුකූලව අඳින්න. නැත්නම් බන්ධන එකක් දෙකක් දාලා එහෙම අඳින්න බෑ. අෂ්ටක නීතියට අනුකූලව විද්‍යුත් ඍණතාව වැඩි කෙනාට ධනාරෝපණයක් එන විදිහට ආරෝපණ බෙදීම වැඩි වෙන විදිහට අස්ථායීව අඳින්න පුළුවන්. මේක ස්ථායීව වඳින්න පුළුවන් මෙතන දිත්ව බන්ධනේ මෙතෙන්ට දාලා ඒක වැඩක් වෙන්නේ නැහැ අස්ථායීව වහන හින්දා මේ තැන් දෙකට දිත්ව බන්ධන දෙක මාරු කරලා අස්ථායී ව්‍යුහ දෙකක් හඳින්න පුළුවන් එහෙනම් පිළිතුර ගන්න පුළුවන් 70ට අංක 2 70 වෙනි එකට පිළිතුර අංක 2 බලමු 71 වෙනි ප්‍රශ්නේ ඒක තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් NaCl
Na2S KF KCl රසායනික විශේෂවල සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන පිළිවෙල. දැන් මේකේ කැටායන තියෙන්නේ Na ධනයි K ධනයි. දෙන්නගේම ආරෝපණය සමානයි, මෙයාගේ අරයට වඩා මෙයාගේ අරය වැඩි. ඇනායන තියෙනවා, F ඍණ තියෙනවා, Cl ඍණ තියෙනවා, S2 ඍණ තියෙනවා. ඒත් F ඍණ වලට වඩා Cl ඍණ වල ප්‍රමාණය වැඩි, S2 ඍණ වල ඊට වඩා වැඩි. මොකද ඉලෙක්ට්‍රෝන 18ක් දෙන්නගෙම තියෙනවා. මෙයාගෙන් 18යි, මෙයාගෙන් 18යි, මෙයාගේ පරමාණු ක්‍රමාංකය 16යි, ප්‍රෝටෝන 16න් අදින්නේ. මෙයාගේ ප්‍රෝටෝන 17කින් අදින්නේ. හරි. එතකොට මේගොල්ලොන්ගේ අපි ගත්තොත් විද්‍යුත් ඍණතා වෙනසත් වැඩි. දැන් මෙයාගේ අරය වැඩි කියන්නේ මෙයාට වඩා මෙයාගේ ද්‍රවණශීලතාව අඩුයි. කැටායනය ද්‍රවණශීලතාව වැඩි මෙයාගේ. මෙයාගේ ද්‍රවණශීලතාව අඩුයි. તો ද්‍රවණශීලතාව අඩුයි කියන්නේ ආයනික ලක්ෂණ සහසංයෝජ බවට පත් කිරීමේ හැකියාව අඩුයි. අනිත් එක විද්‍යුත් ඍණතාව වෙනස වැඩිම මෙතන. එතකොට ඒකේ තමයි ආයනික ලක්ෂණ වැඩිම. ඒකට ඒකේ තමයි සහසංයෝජ ලක්ෂණ අඩුම. ආයනික ලක්ෂණ වැඩිම කෙනාගේ සහසංයෝජ ලක්ෂණ අඩුම වෙනවා. මේක ළඟට KCl ගන්න පුළුවන්. මෙතනදී මෙයාගේ ආරෝපණය වැඩි, ඇනායනයේ ආරෝපණය වැඩි වෙනවා නම් අරේ වැඩි වෙනවා නම් ද්‍රවණශීලතාව වැඩි වෙනවා. ඒත් මේකේ අරේ වැඩි හින්දා ද්‍රවණශීලතාව වැඩි. ඒ ද්‍රවණශීලතාව වැඩි කියලා කියන්නේ ආයනික ලක්ෂණ සහසංයෝජ බවට පත්වීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ආයනික ලක්ෂණ අඩුයි, සහසංයෝජ ලක්ෂණ වැඩි. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ අනුපිළිවෙලට Na2S වල තමයි වැඩිම වෙන්නේ සහසංයෝජ ලක්ෂණ. ආයනික ලක්ෂණ නම් ඔකේ අනිත් පැත්ත. ඒකට අහන්නේ සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන පිළිවෙලින් හින්දා පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 3. දැන් 71ට පිළිතුර අංක 3.